12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන දිවා ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝ කාබ්‍රෝහිය ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. කාබනික පොහොර භාවිතයට යොමුවීමේදී මහජන නියෝජිතයන් අභියෝග නොතකා ජනතා සුබ සිද්ධියට කැපවිය යුතු බව ජනාධිපතිතුමා කියයි. මහකණ්ඩයට කාබනික පොහොර ලබා දීම සඳහා ගොවින් ලියාපදිංචි කිරීම දැන් සිදුවේ. එන්නත් කරන වැඩපිළිවෙල විපක්ෂය හැල්ලුවට ලක් කරන බවට රජයෙන් චෝදනා. රාජසන්තක කර ඇති අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය සතොස මගින් සහන මිලට. ගොවින්ගේ අතිරික්ත එළවලු සහ පළතුරු තොග රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙලක්. මේ මාසේ විශ්‍රාම වැටුප අනිද්දා. එක්ස්ප්‍රෙස් පර්ල් රහස්‍ය තොරතුරු ඇතුළත් දත්ත ගබඩා පෙට්ටිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට. ඉන්දියාවේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට නොමිලේ කොවිඩ් එන්නත් ලබා දීම මේ මාස 21 වනදා සිට ආරම්භයි. කාබනික පොහොර භාවිතයට යොමුවීමේදී අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුබ සිද්ධිය උදෙසා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. නිරෝගී සහ ඵලදායී පුරවැසියෙකු බිහි කිරීමට වසවිසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතා අයිතිය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර තිබේ. ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තයේ රැගෙන යාම රටේ දැඩි ස්ථාවරයයි. එම වැඩපිළිවෙල ඇතැම් පාර්ශවවල විවේචනයට ලක්වුවද එය අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. එතුමා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් කමිටු සංවර්ධන සභාපතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී. හිඟයක් පවතින බවට පෙන්눔 කිරීමට උත්සාහ ගත්තද ඉදිරි කන්නේ දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ආනයනය කර තිබේ. එම නිසා සියලුම වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය. කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම රජයේ ගත් හදිසි තීරණයක් නොවේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්ම පසුගිය අයවැයේදී මේ පිළිබඳ රජයේ ස්ථාවර ඉදිරිපත් කිරින. ඒත් කාබනික පොහොර පිළිබඳව ගොවීන් දැනුවත් නොකිරීම මෙම අනිසිබියට හේතු වී තිබේ. කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවේ විශාල විභවයක් පවතී. සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණ දීමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන සලසා දීම රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. රසායනික පොහොර භාවිතය නිසා විශාල පිරිසක් විවිධ බෝනවන රෝගවලට ගොදුරු වී සිටිති. එම තත්ත්වයෙන් අනාගත පරපුර ගලවා ගැනීම සියලු රටවැසියන්ගේ වගකීම විය යුතු බව එතුමා පෙන්වා දුන්නේය. කාබනික පොහොර භාවිතා කිරීමට තීරණය කිරීමෙන් ජනාධිපතිතුමා ඓතිහාසික තීන්දුවක් ගත් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ලෝකාහාර සම්මේලනය ජනාධිපතිතුමාට ඒ සම්බන්ධයෙන් දේශනයක් කිරීමට ආරාධනා කර ඇතැයි පාර්ලිමේන්තුවේදී ඔහු අද ප්‍රකාශ කළේය. වර්තමානයේ ලෝකයේ රටවල් රැසක් කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට යොමු වී තිබේ. පසුගිය වසර 4 තුළ මෙරට රසායනික පොහොර භාවිතය 300කින් ඉහළ ගොස් තිබේ. ඒත් රටේ කෘෂි නිෂ්පාදනයේ කිසිදු වර්ධනයක් වී නැතැයි අමාත්‍යවරයා කීවේය. ඉදිරි වහකන්නේට අවශ්‍ය පොහොර ලබා දීමට ගොවින් ලියාපදිංචි කිරීම දැන් සිදුවේ. රුපියල් 30000ක මුදලක් ගොවියාට ලබා දෙන අතර කාබනික පොහොර නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන් මෙන්ම රාජ්‍ය ආයතනයේ ඉදිරිපත් වී ඇතැයි අමාත්‍යවරයා කීවේය. ආහාර සුරක්ෂිතතාව පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු වී ඇතැයිද අමාත්‍යවරයා පැවසිය. මේ වන විටත් අපි ඊළඟ මහකණ්ඩයට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න ඊයේ දවසේ ඉඳලා කාබනික පොහොර නිෂ්පාදකයන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා මගින් ප්‍රචාරය කරලා ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් අපි ලියාපදිංචි කරනවා ගරු කතානායකතුමනි. අපි මේ වෙනකොට හෙක්ටාරයකට අඩු ගොවියන්ට අවශ්‍ය තාක්ෂණය දීලා ඒ ගොවියන්ට අවශ්‍ය රුපියල් 30000ක මුදලක් ගෙවලා තමන්ගේ කුඹරට අවශ්‍ය පොහොර ටික හදාගන්න අපි ගොවියට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි සුළු පරිමාණ මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකව විශාල පිරිසක් මේ වෙනකොට කැමැත්ත පළ කරලා තියෙනවා. රාජ්‍ය ආයතන 3ක් සම්පකාර දෙපාර්තමේන්තුව ඉඩම් ප්‍රශංස්කරන බල මණ්ඩලය ඒ වගේම පළාත් පාලන ආයතන ඊයේ දවසේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ චන්ද්‍රසේන ඇමතුමා ඒ උතුරු මැද පළාතේ අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. අපිට තියෙන්නේ එළඹෙන කන්නට ගොවියට අවශ්‍ය පොහොර ටික නියම වේලාවට දෙන එකයි. ඒ නිසා ගොවියට අවශ්‍ය පොහොර ටික නියම වේලාවට ලබා දීමේ වැඩපිළිවෙල කෘෂිකර්ම අමාත්‍යාංශයට අපි කටයුතු කරනවා කියන්න ඕනේ. ඒ නිසා අපේ බලාපොරොත්තුව රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම වස විසෙන් තොර නිරෝගී ආහාර වේලක් ලබා දෙන්න.
මූල්‍ය කළමනාකරණ සංශෝධන පනත් කෙටුම්පත විසර්ජන පනත් කෙටුම්පත යටතේ යෝජනා 9ක් සහ ආනයන සහ අපනයන පනත් කෙටුම්පතේ රෙගුලාසි කීපයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. ඒවා ඉදිරිපත් කරමින් කතා කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත යටතේ ඇති ඇපවීමේ සීමාව 15% දක්වා වැඩි කිරීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණක් බව කීවිය. 2014 වසරේදී 72.3% වූ ණය අනුපාතය යහපාලනය අවසන් වන විට 86.8% දක්වා වැඩි වී තිබේ. වත්මන් රාජ්‍ය නිසි ලෙස මූල්‍ය කළමනාකරණය සිදු කරන බව පැවසූ අමාත්‍යවරයා. පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනයක වැය ශීර්ෂ අවුරුද්ද වෙන් කළාම වෙන් කරන වැය ශීර්ෂය කොයිට හැදුණයි කියලා වෙන එකකට මාරු කරලා ගන්න බෑ. ඒක පාරවල් වලට වෙන් කරපු මුදල පාරවල් වලට යොදන්න ඕන. අධ්‍යාපනයට වෙන් කරපු මුදල අධ්‍යාපනයට යොදන්න ඕන. ඒ ශීර්ෂ මාරු කරන්න බෑ. එහෙම තමයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි වගකීමක් තියෙන පාර්ලිමේන්තුවක් ලෙස තමුන්නාසලා සියලු දෙනාගේ අනුග්‍රහය 1903 මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සංශෝධනය කරන්නටත් ඒ අනුව මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ රාජ්‍ය ණයබර දලදේශීය නිෂ්පාදනයෙන් 60% දක්වා ගෙන එන්නටත් මේ අප සීමාව 15% දක්වා වැඩි කරන්න ඒ ක්‍රියාව ඉෂ්ට කිරීමේ කාල සීමාව වර්ෂ 2030 දක්වා දික් කරන්නටත් මේ ගරු සභාවේ අනුමැතිය ලබා දෙන ලෙසත් අනිකුත් වැයශීර්ෂ සඳහා එවැනි අනුමැතියක් ලබා දීලා මේ අමාරු අවස්ථාවේදී අපි රට බේරා ගැනීම සඳහා ජාතික වගකීමෙන් යුතුව කටයුතු කරන්න එකතු වෙමු. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කතා කරමින් කොවිඩ් වසංගතය වසර 100කට පසු ලෝකයට පැමිණි වසංගත තත්ත්වයක් බව පැවසිය. එය හමුවේ රාජ්‍ය ජන ජීවිතය ආරක්ෂා කිරීමට නිසි පියවර ගෙන තිබේ. ආර්ථික සංවර්ධන කටයුතුද ඉදිරියට ගෙන යාමට රාජ්‍ය ගෙන ඇති පියවර ජනතාව අවබෝධ කරගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා කතා කරමින් රටේ මූල්‍ය ආර්ථික තත්ත්වය අයහපත් අතට හැරී ඇතැයි පැවසිය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනයට රජය අසමත් වී තිබේ. රාජ්‍ය මාත්‍ය ශිහාන් සේමසිංහ මහතා කතා කරමින් ලෝකයේ ආහාර ද්‍රව්‍ය මිල 40%කින් වැඩි වෙද්දී එය 4.6ක් දක්වා අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට රජයට හැකි වී ඇතැයි කීවේය. 70%ක් ජනතාව එන්නත්කරණය කිරීම රජයේ අරමුණයි. හේතු විපක්ෂය එම වැඩපිළිවෙල හැල්ලුවට ලක් කරන බවට ඔහු චෝදනා කළේය. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ වගකීම් රජය බහරගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කතා කරමින් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය වැරදි සහගත එකක් බව පැවසිය. රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා සඳහන් කළේ රට සංවර්ධනයේදී ජනතාවට අවශ්‍ය සේවා සැපීමට රජය සමත් වී ඇති බවයි. කොවිඩ් වසංගතය හමුවේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට රජය ක්‍රියා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා විවාදයට එක්වමින් පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කළේ සතොස අත්‍යවශ්‍ය සේවාවක් කිරීම ඉතා හොඳ ක්‍රියාවක් බවයි. සේවකයන්ට ගමනාගමන පහසුකම් නොමැති නිසා ළඟම පිහිටි සතොසට සේවයට වාර්තා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ඔහු යෝජනා කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ People's Pay mobile payment app එකෙන් ලංකා QR code එක ස්කෑන් කර ගෙවීම් කරන්න. කොවිඩ් හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා සැලකිල්ලටගෙන ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවලු සහ පළතුරුත්වක රජය මගින් මිලදී ගැනීමට යයි. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලි රබුකැල මහතා මේ බව සඳහන් කළේය. කොවිඩ්-19 සංචාරණ සීමා පවතින කාල සීමාව තුළ ගොවීන්ට අලෙවි කරනගත නොහැකි අතිරික්ත එළවලු සහ පළතුරු තොග රජය මගින් මිලදී ගැනීමට තීන්දුව කරලා තියෙනවා. මම හිතන්නේ තාමත්ම ප්‍රගතිශීලී පියවරක්. මේ වෙනකොට විශාල මැසිවිල්ලක් කොට නැගිලා තිබෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික එහෙම නැත්නම් ගොවිතැන් කරන ගොවියන්ගෙන් පළතුරු සහ එළවලු සම්බන්ධව මොකද ඒක තියාගන්නට බෑ. දවසක් දෙකක් ඒ අලවිය නැති වුණොත් ඔවුන්ට ඒ මුළු කාලය තුලම තමන්ගේ කරපු මහන්සිය වතුර යනවා. ඒ අවධානයට අරගෙන ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික්කපතිවරුන් හරහා ඒ ප්‍රදේශවල නිෂ්පාදනය වෙන පළතුරු සහ එළවලු සාධාරණ මිලකට ලබාගෙන එය බෙදා හැරීමේ සහ ඒ අවශ්‍යතාවයන් අනුව අවශ්‍ය පවුල් වලට බෙදා හැරීමේ ව්‍යාපාරයකට වැඩපිළිවෙලකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දීලා තියෙනවා. ඒ අනුව
ඒ වැඩපිළිවෙල හරහා දිසාපතිතුමා සහ ඒ ප්‍රාදේශීය ලේකම්තුමා හරහා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දීලා තිබෙනවා. සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ තෙල් ජලයට මිශ්‍ර වීම නිසා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍යවරයා ලෙස තමා කමිටු දෙකක් පත් කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී පැවසිය. සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ ජලය මිශ්‍රිත තෙල් පවිත්‍ර කරන පවිත්‍රාගාරයකට ජලය ගැලීම නිසා යටවුණු ප්‍රදේශයේ ජලය සමග තෙල් පැතිරී යමක් සිද්ධ වුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ බලශක්ති අමාත්‍යවරයා විදිහට මම කමිටු දෙකක් පත් කරා. පළවෙනි කමිටුවෙන් මේ සිදුවීමට සැබෑම බලපාපු හේතු මොනවද? නිලධාරීන්ගේ යම් අතපසුවීමක් නොසලකිල්ලක් සිදු වෙලා තියෙනවද? මෙවැනි දෙයක් යලි සිදු නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන දේ සොයා බලා මට වාර්තා කරන්න එක් කමිටුවක් පිටුවා. ඊට අමතරව අපි හෙට සිටම බලාපොරොත්තු වෙනවා ප්‍රදේශයේ ජනතාවට මේ තෙල් පැතිරීම නිසා සිදු වුණු හානිය ගණනය කළා ඒ අයට ශනිකව වන්දි ලබා දීමට කටයුතු කරන්න. වන්දි ගණනය කිරීම සඳහා අපි කමිටුවක් පත් කරා. ඒ අය තමන්ගේ වාර්තා දින 14ක් ඇතුළත මට බාර දෙන්න නියමිතයි. ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. වර්තමානයට ගැලපෙන පරිදි සකස් කරන ලද ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව මෙවන විට පැනනැගීම හේතුවෙන් එම කෙටුම්පත් සකස් කිරීම සිදු කෙරේ. එමෙන්ම දිවයිනේ නගර 100ක් අලංකරණය කිරීමේ වැඩසටහන සඳහා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. අපිලිබිල සහ අවලස්සන නගර ක්‍රමානුකූලව සකස් කිරීම මේ ඔස්සේ සිදු කෙරේ. උතුරුමැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි. ඉදිරි සැප්තැම්බර් මාසයේ මහ කන්නේ වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කිරීම අරමුණයි. මේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාර මුදලින් අත්‍යවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපයා ගැනීමට නියමිතයි. මේ යටතේ නිෂ්පාදනය කරන කාබනික පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මිලදීගෙන ගොවීන්ට බෙදා හැරීමට සැලසුම් කර තිබේ. අනුරාධපුරයේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 29ක් ආවරණය වන පරිදි අවම වශයෙන් එක් කාබනික පොහොර මධ්‍යස්ථානයේ බැගින් පිහිටුවීමට නියමිතයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය සහ වියලි ආහාර ද්‍රව්‍ය විනිවිද ක්‍රමවේදයක් යටතේ සතුස මගින් ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගැනේ. සංචරණ සීමා හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට සාධාරණ මිලට එම ආහාර ද්‍රව්‍ය ලබා දීමට වෙළඳ අමාත්‍යාංශය, වරාය හා නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව තීරණය කර තිබේ. මේ සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මේ මාසයට නියමිත විශ්‍රාම වැටුප ලබන බ්‍රහස්පතින්දා එනම් අනිද්දා ලබා දීමට නියමිත බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි. විශ්‍රාම වැටුප්ලාභීන්ට ඒ සඳහා බැංකු වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය ඒ සඳහා ලබා ගැනේ. දිස්ත්‍රික්ක 12ක වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සයිනෝෆාම් මෙනත ලබා දීම අද ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ගැබිනි මව්වරුන්ට සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට අද සිට එන්නත් ලබා දෙන බවද හේතෙම සඳහන් කළේය. පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ කොළඹ නගරයට ආසන්න මුහුදේ ගිනි ගැනීම හේතුවෙන් මෙරට මුහුදු ප්‍රදේශවල පසුගිය දින කිහිපයේදී මුහුදු ජීවීන් රැස්සක් මියගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මියගේ කැස්බෑවුන් 17 දෙනෙකුගේ සිරුරු පසුගිය දින කිහිපයේදී වෙරළ තීරයට ගොඩගසා තිබුණි. කල්පිටිය සිට හම්බන්තොට දක්වා වෙරළ තීරයේ තවදුරටත් මියගේ කැස්බෑවුන්ගේ සිරුරු තිබේදයි පරීක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම මියගේ කැස්බෑවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නඩු පැවරීමට නියමිතව තිබේ. දැනටමත් නඩු 8ක් ගොනු කර ඇත. මීට අමතරව ඉකුත් දින කිහිපයේදී මියගිය ඩොල්ෆින් මත්ස්‍යයන් 30 දෙනෙකුගේ සහ තවත් මත්ස්‍යයන් රැසකගේ සිරුරු ගොඩගසා තිබූ බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. මුහුදු ජීවීන් මේ යාම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී සභාපති දර්ශනී ලහඳුපුර මහත්මිය පැවසුවාය. මොබයිල් ෆෝන් තියෙන මේ කාලෙ කවුරුත් මෙහෙම හොටෙල් හොයන්නේ නැහැ නේද? ඉතින් ඇයි People's Pay app එක තියෙන මේ කාලේ කෑෂ් වලින් ගෙවන්නේ? මහජන බැංකුවේ People's Pay මොබයිල් පේමන්ට් app එකෙන් ලංකා QR කෝඩ් එක ස්කෑන් කර ගෙවීම් කරන්න. ප්‍රමුඛ පුවත්
ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රහස්‍ය තොරතුරු ඇතුළත් දත්ත ගබඩා පිටිය අද දහවල් වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව රජයේ රස පරීක්ෂක DHW ජයමාන්න මහතා පවසයි. දැනට එම දත්ත ගබඩා පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පවතී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ එම නෞකාවට අදාළ පරීක්ෂණ තොරතුරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේ. එහිදී එම දත්ත ගබඩා පෙට්ටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් හැඳවීමට නියෝග කෙරින. මේ දත්ත ලැබුණු විගස ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එම විෂයට අදාළ විශේෂඥවරු 4 දෙනෙක් මේ වන විට සූදානමින් සිටින බව රජයේ රස පරීක්ෂකවරයා සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. අම්බලන්ගොඩ සිට කොස්කුර හරහා අවුංගල් ඔස්සේ උරගස්මන් හන්දිය දක්වා මාර්ගයේ ප්‍රමාණවත් බස් රථ ධාවනය නොවීමෙන් එම ප්‍රදේශවල ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වී සිටිති. දෛනිකව එම මාර්ගයේ ගමන් කෙරෙන්නේ සීමිත බස් රථ සංඛ්‍යාවකි. මගේ අවශ්‍යතාව සපුරාලීමට ඒ කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මේ සඳහා අලුතින් බස් රථ යොදවන ලෙස ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ලෝක ප්‍රවෘත්ති. තම රටේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට නොමිලේ කොවිඩ් එන්නත් ලබා දීම මේ මාස 21 වෙනිදා සිට ආරම්භ කරන බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඊයේ පස්වරුවේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කිසිදු ප්‍රාන්ත රජයකට මෙම එන්නත්කරණය සඳහා මුදල් වියදම් කිරීමට සිදු නොවන බවයි. මධ්‍යම රජය මගින් නොමිලේම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කළේ. මුදල් ගෙවා එන්නත් ලබා ගැනීමට අවශ්‍ය අයට ඒවා පෞද්ගලික රෝහල් වලින් ලබාගත හැකි වේ. මේ අතර ගත වූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයන් 86498 දෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වේ. සුවය ලබා ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1,82,282කි. ඊයේ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 2123ක් වාර්තා විය. ජපානයේ එන්නත් නිෂ්පාදන වැඩසටහන් වේගවත් කිරීමට සූදානම් වේ. මේ වන විට එරට සමස්ත එන්නත් කරන වැඩසටහන ආනයනය කළ එන්නත් මත රඳා පවතී. කෙසේ වෙතත් රාජ්‍ය අවධානය යොමු කර ඇත්තේ දේශීය වශයෙන් කොවිඩ් එන්නත් නිෂ්පාදනය කිරීමටයි. මේ වන විට එරට ඖෂධ සමාගම් රැසක් ඒ සඳහා කටයුතු කරමින් සිටිති. සමාගම් 4ක් සායනික අත්දැක බැලීම් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් ඉන් කිසිදු සමාගමට රාජ්‍ය අනුමැතිය මේ දක්වා ලැබින් නොමැත. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සනස ව්‍යවසාය මූල්‍ය ප්‍රවීණතා මධ්‍යස්ථානය බෙලියත්තේ ස්ථාපිත කළ ආදර්ශ කාබනික පොහොර ඒකකයේ මගින් කෘෂි ව්‍යාපාරිකයන් සඳහා අඛණ්ඩව සේවාවක් සපයයි. එමගින් රසායනික පොහොර භාවිතය කෙරෙහි ජනතාව යොමු කිරීම අරමුණ බව වාර්තා වේ. ක්‍රීඩා පුවත්. ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ 9 වෙනි ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය. ඒ නෙදර්ලන්තයේ සමග ඊයේ නිමා වූ තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1 ලෙස නෙදර්ලන්තයේ ජය ගැනීමත් සමගයි. මෙතෙක් 9 වන ස්ථානයේ පසු අයර්ලන්තයේ 10 වන ස්ථානයේ දක්වා පසු බැස ඇත. ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ එහි අවසාන ස්ථානයයි. නවසීලන්තයේ සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සඳහා වන එංගලන්ත සංචිතයට දගපන්දු යවන ක්‍රීඩක ඩොම් බේස් කැඳවා තිබේ. ඔලි රොබින්සන්ට ජාත්‍යන්තර තරගත් හිටුවීමට එරට ක්‍රිකට් ආයතනයේ ගත් තීරණය හේතුවෙන් මෙම නම් කිරීම සිදු කර ඇති බව වාර්තා වේ. දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බ්‍රහස්පතින්දා බර්මින්හම් හිදී පැවැත්වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. රුධිර හිඟේ සපුරා ගැනීම සඳහා කඩිනමින් සංවිධානය කරන ලේදන් දේවී කඳවුරු සඳහා ජනතාව දක්වන උනන්දුව සහ පූර්ණ සහායත ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය කෘතවේදීත්වයේ පළ කරයි.
ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්ථානයේ ඉල්ලීම් කළ පරිදි එම කොමිෂන් සභාව දිස්ත්‍රික් විදුලි කාර්මික සංවිධාන සමග එක්ව දිස්ත්‍රික් මට්ටමින් ලේදන් දීමේ කඳවුරු 12ක් සංවිධානය කිරීමට සමත් විය. ඉන් කඳවුරු 5ක් මේ වන විට සාර්ථකව අවසන් කර තිබේ. ඉතිරි කඳවුරු මේ මාසය තුළදී පැවැත්වීමට පියවරගෙන තිබේ. කඩිනමින් රුධිරය අවශ්‍යව තිබූ කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, රත්නපුර දිස්ත්‍රික්කවල මුල් කඳවුරු 5 පැවැත්වුණු අතර ඒ සඳහා රුධිරදායකයෝ 800කට අධික පිරිසක් ලියාපදිංචි වූහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සාර්ථක කාබනික වගාක්‍රමයක් සාතික කිරීමට නව මධ්‍යස්ථාන ඉදිකිරීමෙන් බලාපොරොත්තු වේ. මෙම ඒකක තුළ මාසිකව කාබනික පොහොර කිලෝග්‍රෑම් 1500ක් පවන නිෂ්පාදනය කෙරේ. මේ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන පුළුල් කිරීම සඳහා සනස සංවර්ධන බැංකුව මගින් මූල්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන සුළපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකියි. සබරගමු පළාතේත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තද වැසී ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල කාබනික පොහොර භාවිතයට යොමුවීමේදී අභියෝග නොතකා මහජන යෝජිතයන් ජනතා සුබ සිද්ධියට කැපවිය යුතු බවට ජනාධිපතිගෙන් ප්‍රකාශයක්. මහකන්නේට කාබනික පොහොර ලබා දීම සඳහා ගොවින් ලියාපදිංචි කිරීම දැන් සිදුවේ. එන්නත් කරන වැඩපිළිවෙල විපක්ෂයේ සැහැල්ලුවට ලක් කරන බවට රජයෙන් චෝදනා. මේ මාසයේ විශ්‍රාම වැටුප අනිද්දා. එක්ස්ප්‍රෙස් පර්ල් රහස්‍ය තොරතුරු ඇතුළත් දත්ත ගබඩා පෙට්ටිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස් 6ට බලාපොරොත්තු වන්න.